ආයුබෝවන් ළමයි අපි කතා කරමින් ඉන්නේ ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන හැකියා වක්‍රවල භාවිත ගැන. අපි මේකෙන් කෙටි ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කළා. හැබැයි අපි මේ රචනා ප්‍රශ්න කළේ නැහැ. මම මේකෙන් තෝරගත්ත ප්‍රශ්න කීපයක් පන්තියේදී කරනවා. ඊටු ටික ගෙදර විදිහට ඔයාට දෙනවා. ගෙදෙද්දි උත්සාහ කරලා බලන්න. අපි මේකට මුලින්ම තෝරගමු බොහොම සරල එකක්. හරි. 24 වෙනි ප්‍රශ්නේ වාගේ 24 වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නවල 63 වෙනි පිටුවේ 24 ඒකේ කියනවා නිෂ්පාදන හැකියා මායිම් රූප සරණක් යොදාගන්නේ පහත දැක්වෙන සිද්ධීන්ගේ ආර්ථික ප්‍රතිවිපාක සැකවින් දක්වන්න කියලා. දැන් මේ ටික මම බෝඩ් එකේ අඳිනවා. මට තාම පොතක් දෙන්න බැරි වුණා මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ නිසා ඔයා පොතක් ගන්න මේ පාඩමට. මම ගෝනේ පිටු 80 විතර CR පොතක් ගන්න. එහෙම පොතක් අරගෙන මේ ටික ඒ පොතේ ලියන්න. අපි පළවෙනි පාඩමෙන් පාඩමට වෙන වෙනම පොත් තියාගමු. ඒතකොට ලේසි අපිට මේක ලියා ගන්න. ඒ හින්දා පළවෙනි පාඩමෙන් එන ප්‍රශ්න ඔක්කොම මේ පොතේ ලියන්න. හරිද? ගෙදරටත් මේ පොතේම කරන්න. 24 වෙනි ප්‍රශ්නේ කියන්නේ නිෂ්පාදන හැකියාවක් රැකීම මෙන්න මේ කියන සිද්ධි ටික පෙන්වන්න කියලා. ඒතකොට මේකේ භාණ්ඩයක් ගැන කිසිම සඳහනක් නැහැ. ඒතකොට අක්ෂ වලට භාණ්ඩ දාන්න ඕන විදිය කොහොමවත් නැහැ. ඒ අනුව අපිට කැමති නිෂ්පාදන හැකියාවක්යක් ඇඳලා මේ ආර්ථික සිද්ධිය නිරූපණය කරන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි ඒකේ තියෙන 6 වෙනි එක කියලා. මොකද කලින් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ අපි කරන්නේ මේ ආර්ථික සිද්ධි ටික විතරයි. හිඟයක් නිසා කෘෂි නිමැවුම පහත වැටීම. නියඟයක් නිසා කෘෂි නිමැවුම පහත වැටීම. අංගෝ නියඟය කියන්නේ වැස්ස නැති තත්ත්වයනේ. නියඟය හුඟක් දරුණුවම තමයි අපි කියන්නේ ඉඩෝරේ කියලා. නියඟය හුඟක් කල් තියෙනවා. මේක නියඟයක්. එතකොට මේකේ භාණ්ඩ වර්ග දෙකක් කියලා නැති වුණාට නියඟය නිසා කෘෂි නිමැවුම පහත වැටීම කිව්වහම අපිට තේරෙන්න ඕනේ එතකොට එක අක්ෂයක කෘෂි නිමැවුම තියෙන්න ඕනේ. කෘෂි භාණ්ඩ තියෙන්න ඕනේ. නැත්තම් කෘෂි නිමැවුම අඩු වෙන එක පෙන්වන්න බෑනේ. හරිද? එතකොට කෘෂි භාණ්ඩත් එක්ක ගැළපෙන භාණ්ඩයක් අපි අනිත් පැත්තට දාමු. කෘෂි භාණ්ඩයි කාර්මික භාණ්ඩයි. ඒතර මේකේ භාණ්ඩ වර්ග මොනවද කියලා නෑ. නමුත් ආර්ථික සිද්ධිය දිහා බැලුවාම අපිට පේනවා මොන වගේ භාණ්ඩද ගන්න ඕනේ කියලා. හරි අපි නිෂ්පාදන හැකියාව වක්‍රයක් අඳිනවා. කෘෂි භාණ්ඩ මම අනිත් පැත්තට දානවා කාර්මික භාණ්ඩ. මේකේ දැන් මොකද්ද බලමු කරන්න ඕනේ. මතක තියාගන්න තේරෙනම කලින් මේකේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳලා පස්සේ සිද්ධිය දිහා බලන්න එපා. දැන් අපි මෙහෙම වක්‍රයක් අඳිනවා. රූප සරණ අනුව කරන්න ඕනේ වක්‍රේ දකුණට විතෙන් ගන්න එක. කොරට මොදල්ලා වක්‍රයෙන් දාම ආයි දකුණට විතෙන් කරන්න බෑනේ. ඒ නිසා ආර්ථික සිද්ධීන් නිරූපණය කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධව පොඩි අවධානයකින් ඉන්න. දැන් නියඟය කියන එක මම කියවා తాවකාලික තත්ත්වයක්. කාලගුණික දේශගුණික විපර්යාසයක් නේද? නියඟය හුඟක් කාල දිගට තිබ්බ තමයි ඉඩෝරයක් කියන්නේ මේක නියඟය. එතකොට తాවකාලිකව කෘෂි නිමැවුම පල්ලෙහාට වෙනවා. දැන් කෘෂි නිමැවුම අඩු වෙනවා. හරි? එතකොට නියඟයට කලින් කෘෂි නිමැවුම තිබුණේ අඩුවීමක් තිබුණේ නැහැ. දැන් කෘෂි නිමැවුමේ යම්කිසි අඩුවීමක් තියෙනවා. ඒතර අපිට මේක පෙන්වන්න වෙන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රේ කෘෂි නිමැවුම පැත්තේ ලක්ෂය ඇතුළට ගමන් කරලා. වක්‍රේ විතෙන් කරන්න බෑ. මොකද මෙතන නිෂ්පාදන හැකියාවට මුකුත් වෙන්නේ නැහැ. ඉඩෝරයක් වගේ තිබ්බොත් තමයි වගාපින් විනාශ වෙලා සම්පත් සම්භාරය අඩු වෙන්නේ. දැන් මෙතන වගාවට දාගන්න බීම් ටික එහෙමම තියෙනවා. නියඟිය ඉවරුණාට පස්සේ වැස්ස හම්බුණාට පස්සේ අපිට මේවා වගා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි නිෂ්පාදන හැකියාවක් ප්‍රායෝගිකව ගන්න මූලයට අවතල එකක්. හරිද? දැන් කෘෂි නිමැවුම අඩු වීම පෙන්වන්න අපිට
දැන් නියඟය නිසා අඩු වෙන එක පෙන්නන්න ඕනේ. ඒ නිසා අපි එකක් තෝරගමු නියඟයට කලින් අපි හිතමු මෙතන නිෂ්පාදනය කළා කියලා. මේක ඔයා කැමති විදිහකින් තෝරගන්න. මේ ලක්ෂ්‍යය A කියලා අපි නම් කරමු. හරිද? කෘෂි නිමැවුම විතරයි අඩු වෙන්නේ නියඟය නිසා. ඒ නිසා කාර්මික නිමැවුම මෙහෙමම තියෙනවා. මෙන්න කෘෂි නිමැවුම විතරක් අඩු වෙනවා. B ලක්ෂ්‍ය දක්වා ගමන් කරනවා. දැන් A ලක්ෂ්‍යෙදි B ලක්ෂ්‍යෙදි එකම කාර්මික භාණ්ඩ ටික තමයි හදන්නේ. හැබැයි නියඟයට කලින් අපි මෙන්න මේ ප්‍රමාණය හදනවා. නියඟය නිසා ඒ ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. හරිද? මේ විදිහට තමයි අපිට පෙන්වන්න වෙන්නේ. හරි. මේ රූප සටහන ඇඳගන්න. ඇඳගෙන මම කියවන හැම එකෙම පොඩ්ඩක් ඉස්සරහින් ලියන්න මොකක්ද ඇයි අපි මේක කළේ කියලා. හරි මම රූප සටහන අඳින්න වෙලාව දෙන්නේ නැහැ. ඔයා වීඩියෝ එක නවත්තලා රූප සටහන ඇඳගන්න. ඇඳලා පස්සේ මෙහෙම ලියන්න. නියඟය නිසා తాවකාලිකව කෘෂි නිමැවුම අඩුවන අතර එය කෘෂි භාණ්ඩ අක්ෂයෙන් නිෂ්පාදන සංයෝගය වක්‍රය තුලට ගමන් කිරීම මගින් මම කිව්වා ලක්ෂ්‍ය ගමන් කරනවා කියලා කියන්නේ වක්‍ර තමයි හිතන්නේ. භාණ්ඩ සංයෝගය කෘෂි නිමැවුම අක්ෂයෙන් වක්‍රය තුලට ගමන් කිරීම මගින් නිරූපණය කරයි. හරි. ඔහොම ලියුවා හැමති රූප සටහන කරපු දෙයි. වරහණක මෙන්න මේකත් ලියා ගන්න. වරහණක් කරලා රුතුමකින් ලියන්න. හරිද? නියඟය తాවකාලික තත්වයක් බැවින් කෘෂි භාණ්ඩ නිමැවුම අඩුවද නිෂ්පාදන හැකියාවට බලපෑමක් ඇති නොවන නිසා PPC වක්‍රය වමට විදැන්වීමක් සිදු නොවේ. හරි. ඊළඟට අංක 7 ඇතර මේක අංක 2 මේක වෙන්න ඕනේ. බල ශක්තිය අර්බුදයක් නිසා විදුලි බල සැපයුම දිනපතා සීමා කිරීම. එතකොට මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි බල ශක්තිය නැත්නම් විදුලි බලය සැපයන එක සීමා කළාම වෙන්නේ විදුලි බල සැපයුම සීමා කළාම විදුලි බලය ලබා ගන්න. ඒ කියන්නේ විදුලි බලය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යෙදවුමක් විදිහට පාවිච්චි කරනවානේ. එතකොට වෙන්නේ ආර්ථිකයේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අඩුවීම ඉතා දීර්ඝකාලීන එකක්ද කෙටි කාලීන එකක්ද කියලා අපිට මේ කියලා නැහැ බල ශක්තිය කොච්චර කාලයකද කපන්නේ කියලා. හැබැයි හරි මෙතන දිනපතාම කියලා තියෙන නිසා හරිද අපි උපකල්පනය කරමු
මේ බල ශක්ති අර්බුදේ එහෙම නැත්නම් බල ශක්ති කප්පාදුව අඛණ්ඩව දීර්ඝ කාලයක් තියෙන එකක් කියලා. දීර්ඝ කාලයක් තිබුණොත් හරිද? ඒක බලපානවා ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාවට. එතකොට අපිට සම්පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදනය කරන්න බෑ. ඒතකොට වක්‍රය මොකද වෙන්නේ? වමට විතැන් වෙනවා. හරි? එතකොට වෙන්නේ මෙහෙම එකක්. දැන් මේකට දාන්න ඕනේ භාණ්ඩ මොනවද? දැන් මේ භාණ්ඩ දෙකම අපි හිතමු මේ රූප සරණකට අපි දාගන්නවා කියලා. එතකොට බල ශක්තිය කාර්මික භාණ්ඩ වලට අනිවාර්යෙන්ම ඕනේ. කෘෂි භාණ්ඩ වලට ඕනේද නැද්ද කියන එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට එහෙම වුණොත් කෘෂි භාණ්ඩ වලට ඕනෙම නැහැ කියලා හිතුවොත් කාර්මික භාණ්ඩ පැත්තෙන් විතරයි වක්‍රය විතැන්නේ. නැත්තම් කවුරු හරි තරකවලු නෑ කෘෂි භාණ්ඩ වලට පොඩ්ඩක් හරි ඕන වෙන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර එහෙම ක්‍රියා කරවන්න කියලා අන්න එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් වෙන භාණ්ඩ මේකට දාන්න එපා. එතකොට සරලවම කරන්න තියෙන්නේ අපි මෙතෙන්ට දාමු x භාණ්ඩ කියලා. මෙතෙන්ට දාමු y භාණ්ඩ කියලා. මම ඔයාලට කියලා දීලා තියෙනවා රූප ගානේ කියලා නැත්තම් ප්‍රශ්නේ දීලා නැත්තම් මොන භාණ්ඩද පාවිච්චි කරන්න ඕනේ කියලා. හරිද? මේවා එකිනෙකට වෙනස් සිද්ධි. ඒතර එකම භාණ්ඩ ටික පාවිච්චි කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් x භාණ්ඩ y භාණ්ඩ කියලා දැම්මාම කාටවත් තර්ක කරන්න බෑ. x භාණ්ඩ වලට විදුලි බලය ඕනේද නැද්ද? y භාණ්ඩ වලට ඕනේද නැද්ද කියලා තර්ක කරන්න බෑ. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒවා පාවිච්චි නොකර ඉන්න. මෙන්න PPC වක්‍රය PPC වන් නිෂ්පාදන හැකියාව අඩු වෙන නිසා වක්‍රය අපිට හිතෙනවා. මේ රූප සරණ ඇඳගෙන ලියන්න විස්තරේට බල ශක්තිය අර්බුදය නිසා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව සංකෝචනය වී නිෂ්පාදන හැකියාව සංකෝචනය වී නිෂ්පාදන හැකියාවක්ේ වමට විතැන් වී ඇත. නිෂ්පාදන හැකියාවක්ේ වමට විතැන් වී ඇත. හරි. ඊළඟ එක යුද්ධයක් නිසා යටිතල පහසුකම් විනාශ වීම. හරි. යුද්ධය කියන්නේ අනිවාර්යයෙන්ම මේ දවස් දෙකකින් ඉවර වෙන එකක් නෙමෙයි. ඒක අඛණ්ඩව දීර්ඝ කාලයක් තියෙන තත්ත්වයක්. ඒතකොට ඒකේ නම් මොන යටිතල පහසුකම් කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා අපි ආර්ථික පොදු කාර්ය කියලා ඉගෙන ගත්තේ. ඒ කියන්නේ පාරවල්, පාලම්, හරිද ගුවන් තොටුපළවල්, වරායවල ඒක තමයි යටිතල පහසුකම්. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න පාවිච්චි කරන පහසුකම්. ඒතර මේවා නැති වුණාම අනිවාර්යයෙන්ම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව සංකෝචනය වෙනවා. මේක නම් එහෙම කිසිම ගැටලුවක් නැහැ. මොන භාණ්ඩ පාවිච්චි කළත්
ආර්ථිකයේ යටිතල පහසුකම් කියන එක ඕන භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න වැදගත් වෙනවා. හරිද? ඒතර මේක ඔයා කැමති භාණ්ඩ ටිකක් ගන්න. මම X භාණ්ඩ Y භාණ්ඩ ගන්නම්. මේකේ නම් භාණ්ඩ කතාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඕන භාණ්ඩයක් දැම්මත් මොන භාණ්ඩේ දැම්මත් යටිතල පහසුකම් විනාශ වුණාම නිෂ්පාදන හැකියාව අඩු වෙන එක තමයි වෙන්නේ. හරි. එතකොට කලින් වගේමයි PPC නිෂ්පාදන හැකියාව අඩු වුණාම වක්‍රේ වමට විදැන්නෙනවා. හරි. රූපසරණ ඇඳ ගන්න. හරි. රූපසරණ ඇඳලා ලියන්න මෙහෙම. රූපසරණ ඇඳලා ලියන්න. යුද්ධයක් නිසා යටිතල පහසුකම් විනාශ වීමෙන් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව සංකෝචනය වන අතර එහිදී නිෂ්පාදන හැකියාව වක්‍රයේ වමට විතැන් වේ. අපි ඊට පස්සේ බලමු මේකේ 9 වෙනි කොටස කියන එක. මේ 9 වෙනි කොටසේ තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම නිසා නිමැවුම වැඩි වීම කියන එක. හරිද? දැන් ඒතර මේකේ සිද්ධිය කියුවාම ඔයාලට තේරෙනවා එක පැත්තක තියෙන්න ඕනේ රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයක තියෙන එන එක පැත්තක තියෙන්නේ රාජ්‍ය අංශයේ භාණ්ඩ. අනිත් පැත්තේ තියෙන්නේ පෞද්ගලික අංශයේ භාණ්ඩ. ඒ පෞද්ගලීකරණය කියලා කියන්නේ රාජ්‍ය අංශයේ තියෙන සම්පත් එහෙම නැත්නම් මොකක් හරි ආයතනයක් එක්කෝ ඒකේ අයිතියම පෞද්ගලික අංශයට දෙනවා. ඒ කියන්නේ විකුණලා දානවා. එහෙම නැත්නම් ඒකේ කලමනාකරන එක කරගෙන යන පෞද්ගලික අංශයට දෙනවා. ඒතර මේ තියෙන්නේ කලින් තිබ්බ නිෂ්පාදන හැකියාව වක්‍රය අපි හිතමු දැනට මෙන්න මේ භාණ්ඩ සංයෝගයේ හදමින් ඉන්නවා කියලා. ඒ කියන එක. දැන් රාජ්‍ය අංශයේ සම්පත් එහෙම නැත්නම් ආයතන ටික පෞද්ගලික අංශයට දෙනවා කියන්නේ ඒ ආයතන වලින් ඊට පස්සේ නිෂ්පාදනය කරන භාණ්ඩ අයිති වෙන්නේ රාජ්‍ය අංශයේ නෙවෙයි පෞද්ගලික අංශයට. ඒ නිසා වෙන්නේ ආර්ථිකයේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනය වැඩි වෙනවා. මේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනය වැඩි වෙනවා. රාජ්‍ය අංශයේ නිෂ්පාදනය අඩු වෙනවා. මේකේ මේ කාර්යක්ෂමතා නැති නිසා අපි හිතමු අවස්ථා දෙකේදීම වක්‍රයේ මත ලක්ෂයක් හදනවා කියලා. වෙන්නේ ඒ ලක්ෂය
රාජ්‍යාංශයේ තමයි වැඩිපුර සම්පත් තිබ්බේ. ඒකෙන් සම්පත් ටික පෞද්ගලික අංශයට ලබා දෙනවා. එතකොට පෞද්ගලික අංශයේ නිමවම වැඩි වෙනවා, රාජ්‍යාංශයේ නිෂ්පාදනය අඩු වෙනවා. මේක ඇඳගන්න. පෞද්ගලීකරණය කියන්නේ ඒක. ලියන්න මෙහෙම එක විස්තරය. පෞද්ගලීකරණය සිදු කිරීමේදී राज्य अंशයේ වෙතින් සම්පත් පෞද්ගලික අංශය කරා මාරු වීමේදී මාරු වන නිසා රාජ්‍ය අංශයේ වෙතින් සම්පත් පෞද්ගලික අංශය කරා මාරු වන නිසා රාජ්‍ය අංශයේ නිමැවුම අඩු වන අතර පෞද්ගලික අංශයේ නිමැවුම වැඩි වේ. පෞද්ගලික අංශයේ නිමැවුම වැඩි වේ. මේ ගානේ අවසාන එක කර්මාන්ත දෙකෙහිම සේවකයන් සඳහා නිපුණතා සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. කර්මාන්ත දෙකේ කියන්නේ ඔයා යොදා ගන්න භාණ්ඩ දෙකේම සේවකයන්ට නිපුණතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒතර නිපුණතා සංවර්ධනය කියන්නේ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙන එක. ඒතර ඵලදායීතාවය වැඩි වුණාම වෙන්නේ ආර්ථිකයට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වුණාම වක්‍රය දකුණට විතැන් වෙනවා. දැන් කර්මාන්ත දෙකටම මේ වැඩේ කරන නිසා හරිද කර්මාන්ත දෙකටම මේ වැඩේ කරන නිසා අංශ දෙකෙන්ම වක්‍රය දකුණට විතැන් වෙනවා. හරියට අර සමවර ආර්ථික වර්ධනය වගේ අන්තිමේට කර්මාන්ත දෙකක් ගැන කියනවා. එතකොට අපි මේකටත් දාමු x භාණ්ඩ y භාණ්ඩ y භාණ්ඩ දකුණට ඉඳන් කරන්න බෑ. ඒක පොඩ්ඩක් ඇතුලෙන් අදින්න. PPC 1 දක්වා ගමන් කරනවා. කර්මාන්ත දෙකම නිසා දෙපැත්තෙම ඉදන්. කියන්න. නිපුණතා සංවර්ධන වැඩසටහන නිසා කර්මාන්ත දෙකෙහිම ශ්‍රමිකයන්ගේ ශ්‍රම ඵලදායීතාවය වර්ධනය වී PPC වක්‍රය අක්ෂ දෙකින්ම දකුණට විතැන් වේ. හරි. ඔන්න 24 වෙනි ප්‍රශ්නෙට අපි සාර්ථකව උත්තර ලියුවා. ඊළඟට මම තවත් ප්‍රශ්නයක් තෝරගන්නවා. ඒ තමයි 25 වෙනි ප්‍රශ්නේ. 25 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා බලන්න. එයා කියනවා කිසියම් රටක් මෝටර් රථ සහ පරිගණක යන භාණ්ඩ සංයෝජනය නිෂ්පාදනය කරමින් සිටී. ඔන්න මේ පාර PPC වක්‍රයේ තියෙන්න ඕනේ භාණ්ඩ වර්ග දෙක එයා දීලා දිනවා ගානේ. මෝටර් රථයි පරිගණකයි. ඒකෝර අපිට වෙන භාණ්ඩ ගන්න බෑ. වැඩෙන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත ලක්ෂයක සිටී. මේ වෙනකොට වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මූලයට අවතල වක්‍රයේ මත ලක්ෂයක් හදමින් ඉන්නවා. තිරස් අක්ෂයේ මෝටර් රථ සහ සිරස් අක්ෂයේ පරිගණක. තිරස් අක්ෂයේ මෝටර් රථ සිරස් අක්ෂයේ පරිගණක. අක්ෂ දෙකක් කියලා දෙනවා. එතකොට ඔයාලට කිසිම තෝරා ගැනීමක් කරන්න දෙයක් නැහැ. අඳින විදිය සම්පූර්ණයෙන්ම කියලා දෙනවා.
පරිගණක දැක්වෙනසේ අඳින ලද නිෂ්පාදන හැකියාව වක්‍රයට පහත සඳහන් දෑ කරන බලපෑම හේතු සහිතව වෙන් වශයෙන් රූප සරහන් වගින් පෙන්වුම් කරනවා. අවස්ථා පහක් තියෙනවා. ඒ පහට වෙනම රූප සරහන් අඳින්න ඕන. අංක 1. මුලින්ම අපි මේ දැනට යා හදමින් ඉන්න නිෂ්පාදන හැකියාවක් ඇඳගමු. ඒවා කියන විදිහට. එයා කියන්නේ තිරස්සක්ෂයේ මෝටර් රථ 25 තිරස්සක්ෂයේ මෝටර් රථ තිරස් කියන්නේ මේ පැත්තනේ මෝටර් රථ සිරස්සක්ෂයේ පරිගණක හරිද නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳලා ඒකේ වක්‍රේ මත තමයි දැන් ඉන්නේ. හරිද? ඒකට ඒක අඳින්න කියලා නෑනේ මේකේ. අපිට අඳින්න කියන්නේ සිද්ධි ටික. ඒතර මම මේ එකපාරටම ඇඳගත්තු දකුණු වලින් කරන්න එහෙම බෑනේ. දැන් අපි යමු සිද්ධිය. අංක 1. එම රටින් විශාල ප්‍රමාණයක පුහුණු පරිගණක ශිල්පීන්ගේ ශුද්ධ බාහිර සංක්‍රමණයක්. දැන් වැඩි දින උතන අමුතු වචනයක් තියෙනවා ශුද්ධ බාහිර සංක්‍රමණය කියලා. ඕක එන්නේ මෙන්න මෙතනින්. ශුද්ධ සංක්‍රමණ කියලා කියන්නේ. සංක්‍රමණ කියලා කියන්නේ එක රටක ඉඳන් ස්ථීර පදිංචියට තව රටකට යනවා. අපි ගිහලා සංචාරය කරලා ඉන්න නෙමෙයි. අපි ලංකාවේ ඉඳගෙන පදිංචියට ඕස්ට්‍රේලියාවට යනවා. අන්න සංක්‍රමණය. හරිද? සංක්‍රමණ ಜಾති දෙකයි. ආගමන ඒ කියන්නේ පිට රටින් මෙහෙට එනවා. ඍණ විගමන අපේ රටින් වෙන රටකට යනවා. ඒක මේ වෙන පාඩමක දින ලොකුවට කතා කරන්නේ. මෙතන කියලා තියෙන්නේ සුද්ධ බාහිර සංක්‍රමණය. ඒ කියන්නේ සුද්ධ සංක්‍රමණයේ තියෙන්නේ බාහිරට. බාහිරට කියන්නේ රටින් එළියට. ඒ කියන්නේ මේ ආගමන වලට වඩා විගමන වැඩි. හරිද? මේක වෙලා තියෙන්නේ පරිගණක ශිල්පීන්ගේ. ඒ කියන්නේ ලංකාවේ හිටපු පරිගණක ශිල්පීන් වැඩි වශයෙන් පිට රටවල් වලට ගිහිල්ලා පිට රටින් ලංකාවට පරිගණක ශිල්පීන් ආවට වඩා. ඒතර මේකින් වෙන්නේ අවසානයේදී පරිගණක ශාස්ත්‍රයේ පරිගණක වල විතර මේ වෙලා තියෙන්නේ පරිගණක කර්මාන්තේ සේවානියුක්ත කරන්න පුළුවන් ශ්‍රම බලකාය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? ලංකාවේ හිටපු මිනිස්සු පිට රටට ගිහිල්ලා. ශ්‍රමය කියන්නේ පරිගණක හදන්න අවශ්‍ය යෙදවුමක්. යෙදවුම් කියන්නේ සම්පත්. ඒ කියන්නේ පරිගණක අක්ෂයෙන් සම්පත් සම්භාරය අඩු වෙලා තියෙනවා. සම්පත් සම්භාරය අඩු වුණා කියලා කියන්නේ අපිට කලින් හදපු නිමැවුම. ඒ කියන්නේ කලින් නිෂ්පාදන හැකියාවම දැන් හදන්න බෑ. අපිට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික දැන් අඩු වෙනවා. ඒ කියන්නේ වක්‍රයේ වමට විතන් වෙනවා. හේතුව අපේ සම්පත් සම්භාරය අඩු වෙනවා. හැබැයි මේ වැඩේ වෙන්නේ පරිගණක අක්ෂයෙන් විතරයි. එහෙනම් මෙන්න මෙහෙමයි අඳින්න වෙන්නේ PPC වක්‍රය. හරිද? පරිගණක අක්ෂයෙන් විතරක් වමට විතන් වෙනවා. පරිගණක අක්ෂයෙන් විතරක් වමට විතන් වෙනවා. ඒතකොට මෙයා PPC 1. හේතුව සුද්ධ සංක්‍රමණ කියන්නේ ආගමන ඍණ විගමන. බාහිර සංක්‍රමණ කියන්නේ ලංකාවට එනවට වඩා ලංකාවෙන් එළියට යන්න. මුලින්ම තරුවක් දාලා ලියන්න මොකද්ද සුද්ධ බාහිර සංක්‍රමණ කියන්නේ කියලා. කියන්න සුද්ධ බාහිර සංක්‍රමණ යනු සුද්ධ බාහිර සංක්‍රමණ යනු යම් කාල පරිච්ඡේදයක් තුල රට තුලට පැමිණෙන විදේශිකයන්ගේ ප්‍රමාණයට වඩා
විදේශිකයන්ගේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රටින් බැහැරට සංක්‍රමණය වීමයි. රටින් බැහැරට සංක්‍රමණය වීමයි. ඒක ලියන්න ඕනේ රූපේ පැහැදිලි කරනකොට. හරිද? ඔයා සුද්ධ සංක්‍රමණ මොකක්ද කියලා දැනගන්න ඔබ දීලා තියෙනවා. වෙනම රූලකින් ලියන්න. පරිගණක ශිල්පීන්ගේ සුද්ධ බාහිර සංක්‍රමණය නිසා පරිගණක අංශයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියාව සංකෝචනය වේ. එම නිසා පරිගණක අංශයෙන් පමණක් නිෂ්පාදන හැකියා වක්‍රය වමට විතැන් වේ. ඊළඟට අංක 2 පරිගණක නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ ඵලදායීතාවයේ පහළ වැටීමක් සිදු වුවත් පරිගණක සහ මෝටර් රථ කර්මාන්ත දෙකින් එකකවත් සේවා නියුක්තියේ වෙනසක් සිද්ධ වුණේ නැහැලු. සේවකයන්ගේ ඵලදායීතාවය අඩු වුණාම නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. මේක වෙලා තියෙන්නේ පරිගණක අංශයේ. හැබැයි සේවා නියුක්තිය කියන්නේ මිනිසුන්ව රස්සාවෙන් එළියට දාලා නැහැ. ඵලදායීතාවය අඩු වුණා කියලා. හරිද? හරි. එතකොට මෙහෙමයි අදින්න වෙන්නේ. දෙවෙනි එක. මේ පැත්තේ මෝටර් රථ, මේ පැත්තේ පරිගණක. දැන් ඔයා දන්නවා පරිගණක පැත්තෙන් වමට විතැන් වෙන එක තමයි වෙන්නේ. කලින් රූප සරහනම තමයි. පොඩි වෙනසක් තියෙනවා. අපි බලමු මොකක්ද කියලා. PPC1. දැන් මේකෙදි එයා පැහැදිලිව කියලා තියෙනවා මේ සේවා නියුක්තියේ වෙනසක් උනේ නැහැ කියලා. දැන් අපිට ගානේ උඩ විස්තරේ පොදු විස්තරේ දීලා තිබුණානේ මේ සිද්ධි වෙන්න කලින්. ඒ කියන්නේ PPC කියන වක්‍රයේදී මෙයා නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත ලක්ෂයක තමයි හද ඉන්නේ. මම ඒක ඒ කියලා නම් කරනවා. දැන් සේවා නියුක්තියේ වෙනසක් උනේ නැති නිසා හරිද? සාමත්ත්‍යා වක්‍රයේ මත ලක්ෂයක් තමයි හදන්න ඕනේ. හරි. ඒතකොට නිමවුම් සංයෝගය ඇත්තටම මෙතන ඉඳන් මෙතෙන්ට යනවා නෙමෙයි. හේතුව මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරනවා නෙමෙයි. හේතුව මේ සංයෝගයම තමයි මේ A කියන සංයෝගයම තමයි මේ වක්‍රේ පල්ලෙහාට ඇදිලා ඉඳි මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ ඇත්තටම ලක්ෂ්‍ය ගමන් කිරීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. නිෂ්පාදන හැකියාව අඩු වීම නිසා තමයි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. මෙතෙන්දි අපිට හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය හදනවා. මෙතෙන්දිත් අපිට හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය හදනවා. පැහැදිලිද? හරි. දැන් ඔයා හයි එතකොට මෙතන ඇයි මම මෙන්න මේ ලක්ෂ්‍ය දෙක ලකුණු කරේ නැත්තේ? එතන මම ලකුණු කරේ නැත්තේ එතන මේ පූර්ණ සේවා නියුක්තිය ඇති හෝ නැතිවීම ගැන මුකුත්ම කියලා තිබුණේ නැහැ. කියලා තිබුණ නැති නිසා මම ඒක පෙන්නුවේ නැහැ. නමුත් මෙතන ඒක කියලා තියෙනවා. කියලා තියෙන නිසා අපි ඒක පෙන්වනවා. හරි. කියන්න මෙහෙම. පරිගණක අංශයේ ඵලදායීතාවය අඩු වීමෙන් පරිගණක අංශයේ නිෂ්පාදන හැකියාව සංකෝචනය වී පරිගණක අක්ෂයෙන්
PPC වක්‍රය වමට විදැන් වේ. පරිගණක අක්ෂයෙන් PPC වක්‍රය වමට විදැන් වේ. අලුත් රූලකින් ලියන්න. සේවා නියුක්තියේ වෙනසක් සිදු නොවීම නිසා සේවා වියුක්තියේ වෙනසක් සිදු නොවීම නිසා තවදුරටත් PPC වක්‍රයේ මත ලක්ෂයක PPC වක්‍රයේ මත ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් නිපදවයි. හරි. තුන්වෙනි එක. මෝටර රථ නිෂ්පාදන අංශයේ හටගත් තාක්ෂණික දියුණුවක් නිසා එම අංශයේ විරකියා තත්ත්වයක් ඇති විය. එහෙත් පරිගණක නිෂ්පාදන අංශයට කිසිදු බලපෑමක් නැහැ. දැන් අපි දන්න විදිහට තාක්ෂණයේ දියුණු වෙනවා කියලා කියන්නේ අපිට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය නැත්නම් අපේ නිෂ්පාදන හැකියාව වර්ධනය වෙනවා. දැන් මේ තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ මෝටර රථ අංශයට. ඒ නිසා මෝටර රථ අංශයේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ඒක කොහොමද පෙන්වන්නේ? ඒක පෙන්වන්නේ මෝටර රථ අංශයෙන් වක්‍රය දකුණට විදැන් වෙලා. හරිද? අපි මුලින් ඒක අඳින්නකො පස්සේ මම විරකියාව කියන එක කියලා දෙන්න. හරි. තුන්වෙනි එක අපි අඳිමු. මෝටර රථ මේ පැත්තේ පරිගණක. හරි. දැන් මෝටර රථ පැත්ත දකුණට විදන් කරන නිසා මුල් වක්‍රය ටිකක් ඇතුලෙන් ඕනේ තියෙන්නේ. PPC. ඊට පස්සේ මෝටර රථ වල විතරයිනේ තාක්ෂණික දියුණුව වෙන්නේ. PPC 1 දක්වා දකුණට විදන්. හරිද? ඔය විරකියාව කතා වෙන්නේ මෙහෙමයි. දැන් තාක්ෂණයේ දියුණු වුණාම කලින් ශ්‍රමය පාවිච්චි කරලා කරපු ගොඩක් දේවල් කරන්න යන්ත්‍ර ආදේශ වෙනවා. යන්ත්‍ර හඳුන්වා දෙනවා. යන්ත්‍ර හඳුන්වා දුන්නාම වෙන්නේ කලින් ඒ වෙනුවට පාවිච්චි කළේ ශ්‍රමයනේ. දැන් ශ්‍රමය ඕනේ වෙන්නේ නැති නිසා ඒ මිනිස්සුන්ට රැකියාව නැති වෙනවා. පැහැදිලිද කියන එක? තාක්ෂණයේ දියුණු වුණාම ගොඩක් වෙලාවට කලින් ශ්‍රමය මිනිස්සු පාවිච්චි කරලා කරපු වැඩ කරන්න යන්ත්‍ර ආදේශ කරනවා. එතකොට මේ යන්ත්‍ර ආදේශ කළාම අර ශ්‍රමිකයෝ ඊට පස්සේ ඕනේ නැහැ. ශ්‍රමිකයන්ට වඩා කාර්යක්ෂමව යන්ත්‍ර වලින් වැඩේ කරනවා. හැබැයි එතකොට අර සේවකීන්ට ශ්‍රමිකීන්ට රස්සාවල් නැති වෙනවා. හරිද? දැන් මේ ආර්ථික සිද්ධිය වෙන්න කලින් ආර්ථිකයේ වක්‍රයේ මත ලක්ෂයක තමයි අදහද හිටියේ. එහෙනම් දැන් එක්ක අඩු ගානේ මෙතෙන්ට හරි මෙහෙට හරි යන්නේ නැහැ. වක්‍රයේ මත ලක්ෂයකට යන්නේ නැහැ. නමුත් වක්‍රයේ මත ලක්ෂයකට යන්නේ නැහැ. දැන් ඉන්නේ මෙතන. හරිද? දැන් නිෂ්පාදනය කරන්නේ දැන් මෙතන මේ තත්ත්වයේ තියෙන්නේ තාක්ෂණික දියුණුව කලින් තාක්ෂණික දියුණුව ඇති වෙන්න කලින් නිෂ්පාදන හැකියාවක් නේ. දැන් මේ තියෙන්නේ තාක්ෂණික දියුණුව ඇති වුණාට පස්සේ නිෂ්පාදන හැකියාවක්. එහෙනම් කලින් තාක්ෂණික දියුණුවට කලින් හදන්න පුළුවන් උපරිමය තමයි මේ. තාක්ෂණික දියුණුව එක හදන්න පුළුවන් උපරිමය තියෙන්නේ මෙතන. වක්‍රයේ මත. හැබැයි එතෙන්ට එන්න බෑ. හේතුව යන්ත්‍ර වලින් අපේ නිෂ්පාදන හැකියාව වර්ධනය කළාට දැන් ආර්ථිකයේ ශ්‍රමිකයෝ ටිකකට රස්සාවල් නැහැ. ඒ නිසා ශ්‍රමය පූර්ණ සේවා නියුක්ත වෙලා නැහැ. පූර්ණ සේවා නියුක්තිය කියන කොන්දේසිය නැත්නම් අපිට වක්‍රයේ මත ලක්ෂයක් හදන්න බෑ. ඒ නිසා දැන් වක්‍රයේ අතුලත ලක්ෂයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ලියමු. කියන්න මෝටර රථාංශී තාක්ෂණික දියුණුව නිසා මෝටර රථාංශයේ තාක්ෂණික දියුණුව නිසා මෝටර රථ අංශයේ නිෂ්පාදන හැකියාව වැඩි වී PPC වක්‍රය මෝටර රථ අංශයෙන් දකුණට විදන්නේ. PPC වක්‍රය මෝටර රථ අංශයෙන් දකුණට විදන් වේ.
මෝටර් රථාංශයෙන් දකුණට විදැන් වේ. හරි. ලියන්න. අලුත් ඡේදය ලියන්න. මෙම තාක්ෂණික දියුණුව නිසා ආර්ථිකයේ සේවා විමුක්තියක් ඇතිවීම නිසා මේක මෙම තාක්ෂණික දියුණුවේ මෙම තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ සේවා විමුක්තියක් ඇති වී තිබෙන නිසා PPC වක්‍රයට ඇතුළත ලක්ෂයක නිමැවුම් සංයෝගයක් නිපදවයි. හතර. ඉල්ලුම අඩුවීම නිසා මෝටර් රථ නිෂ්පාදනාංශයේ විරැකියා තත්ත්වයක් ඇති විය. ඉල්ලුම අඩුවීම නිසා මෝටර් රථ නිෂ්පාදනාංශයේ විරැකියා තත්ත්වයක් ඇති විය. ළමයි ඉල්ලුම අඩු වෙන එක පෙන්වන්න බෑ PPC වක්‍රයේ. මොකද මේකේ ඉල්ලුම සැපෙම පෙන්වන එකක් නෙමෙයි මේකේ පෙන්වන්නේ නිෂ්පාදනය. හැබැයි මෙතන කියනවා ඉල්ලුම අඩු වීම නිසා මෝටර් රථ නිෂ්පාදන අංශයේ විරැකියාවක් ඇති වුණා. ඒ කියන්නේ මෝටර් රථ නිෂ්පාදන අංශයේ හිටපු සේවකයන් ඒකෙන් අයින් කළාලු. ඒ කියන්නේ ඉල්ලුම අඩු වුණාම හදන ප්‍රමාණය අඩු වුණාට පස්සේ සම්පත් ඒකෙන් අයින් කරනවා. හරිද? එතකොට ඉල්ලුම අඩු වීම මේකේ කොහෙත්ම පෙන්වන්න බෑ. හැබැයි මෝටර් රථ අංශයේ විරැකියාවක් ඇතිවීම කියන එක අපිට නිෂ්පාදන හැකියාවක් නෙවෙයි පෙන්වන්න පුළුවන්. කොහොමද පෙන්වන්නේ? විරැකියාවක් ඇති වුණාම මෝටර් රථ අංශයෙන් විතරක් නිමැවුම් සංයෝගය මොකද වෙන්නේ? පල්ලෙහාට එනවා. වක්‍රයෙන් ඇතුළත ලක්ෂයකට එනවා. මොකද වක්‍රයේ මත ලක්ෂයක් හදනනම් විරැකියාවක් නැති වෙන්න ඕන. පූර්ණ සේවා නියුක්තිය තියෙනවා. 4 මෝටර් රථ පරිගණක අපි මේ කියන PPC වක්‍රය ඔය සිද්ධිය ඇති වෙන්න කලින් අපි දැන් හදාගෙන ඉන්න වක්‍රය මත ඒ කියන ලක්ෂය. හරිද? එතකොට වෙන්නේ මෝටර් රථාංශය තමයි විරැකියාව ඇති වෙන්නේ. දැන් අපි හදාගෙන ඉන්නවා පරිගණක මෙච්චරක් මෝටර් රථ මෙච්චරක්. මෝටර් රථවල විතරනේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා අපිට පරිගණක කියන එක අඩු කරන්න බෑ. මෝටර් රථ විතරයි අඩු කරන්න පුළුවන් මේ. දැන් බලන්න මේ B ලක්ෂයේදී කලින් හදපු A කියන ලක්ෂයේ හදපු පරිගණක ප්‍රමාණයම B කියන ලක්ෂයේදී හදනවා. වෙන්නේ මොකද්ද? A කියන ලක්ෂය හදපු මෝටර් රථ ප්‍රමාණයට වඩා B කියන ලක්ෂයේ හදන මෝටර් රථ ප්‍රමාණය අඩුයි. ඒ තමයි මෝටර් රථ අංශයේ ඇතිවෙච්ච විරැකියාව. හරි. 4 මේ රූප සරණ ඇදලා මෙහෙම ලියන්න. මේකෙත් මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. ලියන්න. මෝටර් රථ ඉල්ලුම අඩුවීම PPC වක්‍රයකින් නිරූපණය කළ නොහැකි වුවත් PPC වක්‍රයකින් නිරූපණය කළ නොහැකි වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස විරැකියා තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මෝටර් රථ නිෂ්පාදනය
අඩු වී ඇති බැවින් ඒ අනුව මෙහිදී ආර්ථිකයේ නිමැවුම් සංයෝගය A සිට B දක්වා ආර්ථිකයේ නිමැවුම් සංයෝගය A සිට B දක්වා වක්‍රය ඇතුළත ලක්ෂයකට ගමන් කර ඇත. මතක තියාගන්න වක්‍රය ඇතුළත ලක්ෂයකට එනවා කියලා මේක මෙහෙට අරගෙන ඉන්න බෑ. ඒකට පරිගණක නිෂ්පාදනයත් අඩු වෙනවා. පරිගණක වලට මේකෙදි මුකුත් වෙලා නැහැ. අන්තිම එක 5. පරිගණක සඳහා ඉල්ලුම වැඩි වූ අතර මෝටර රථ සඳහා ඉල්ලුම අඩු විය. එහෙත් කර්මාන්ත දෙකේම සේවා නියුක්තියේ කිසිදු වෙනසක් සිදු නොවිය. මේකේ බලන්න. මේකේ කියලා තියෙනවා පරිගණක වල ඉල්ලුම වැඩි වුණාලු. හැබැයි පරිගණක නිෂ්පාදනය වැඩි කළා කියලා දිනවද? එහෙම කියලා නැහැ. ඊට පස්සේ කියනවා මෝටර රථ වලට ඉල්ලුම අඩු වුණා. මෝටර රථ වලින් සේවක අයින් කළා විරකියාවක් හේතුණා කියලා දිනවද? එහෙම කියලාත් නැහැ. හරිද? ඒ නිසා ඉල්ලුම වැඩි වෙලා අඩු වුණා මිසක් නිෂ්පාදනයේ කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඉල්ලුම අඩු වැඩි වීම අපිට නිෂ්පාදන හැකියාවක් එකකින් පෙන්වන්න බෑ. ඒ නිසා ඔය සංසිද්ධිය අපිට මේ රූප සටහනින් නිරූපණය කරන්න බෑ. ඒක තමයි කතාව. හැබැයි එහෙමයි කියලා අංග 5 දාලා හිතනක් තියලා හරියන්නේ නැහැ. ඔයා ඒ බව කියන්න ඕන. හරිද? එහෙම නැත්නම් අංක 5ට කරන දේ දන්නේ නැතිව හිටපු ළමයින්ට ලකුණු දෙන්න වෙනවා. එයාගේ තියෙන හිතන. එයා හිතනක් තියලා හරියන්නේ නැහැ. එයා කියනවානේ මේ සංසිද්ධිය ඇති වෙන්න කලින් තිබ්බ தත්ත්වය මොකද්ද කියලා. එයා කිව්වා තිරස්සාක්ෂයේ මෝටර රථ හැදුවා. තිරස්සාක්ෂයේ පරිගණක හැදුවා. ඔය මේ සංසිද්ධි 5 ඇති වෙන්න කලින් වක්‍රයේ මත ලක්ෂයක නිමැවුම් සංයෝගයක් හදමින් හිටියයි කියන්නේ. හරිද? ඕක ලකුණු කරන්න. මෙහෙම ඉන්නකොට තමයි පරිගණක වල ඉල්ලුම වැඩි වෙලා මෝටර රථ ඉල්ලුම අඩු වුනේ. හැබැයි ඒ නිසා නිමැවුමට මුකුත් වෙලා නැති නිසා නිෂ්පාදන හැකියාවක් කිසිම වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. හේතුව ඉල්ලුම අඩු වැඩි වීම අපිට මේකෙන් පෙන්වන්න බෑ. හරි. ලියන්න මෙහෙම. මේ රූප සටහන අඳින්න ඕනේ අංක 5 කියලා දාලා මේ රූප සටහන අඳින්න. ලියන්න. භාණ්ඩ වර්ගවලට පවතින ඉල්ලුම වෙනස් වුවද එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩවල නිෂ්පාදනයන් වෙනස් වීමකට ලක් වී නොමැත. ඒකම ලියන්න. ඉල්ලුමෙහි සිදුවන වෙනස්කම් නිෂ්පාදන හැකියා වක්‍රයකින් නිරූපණය කළ නොහැකි නිසා මෙහිදී PPC වක්‍රය කිසිදු වෙනසකට භාජනය නොවේ. හරි. ඊළඟට මම තෝරගන්නවා කරන්න 26 වෙනි ප්‍රශ්නේ. මම මේ තෝරගන්නේ මේ
එක එක විදිහට දීලා තියෙන ප්‍රශ්න කීපයක්. දැන් පළවෙනියෙන් අපි ගත්ත 24 වෙනි ප්‍රශ්නේ බැලුවොත් ඒකේ භාණ්ඩ වර්ග දෙකක්වත් නිෂ්පාදනාංශ ගැනවත් PVC වක්‍රේ අඳින විදිය ගැනවත් මුකුත් නැහැ. නිකම්ම සිද්ධි ටිකක් දීලා තියෙනවා. සමහර සිද්ධි වලට සමහර භාණ්ඩ දාන්නම ඕනේ. ඒ අනුව අපි භාණ්ඩ හිතාගත්ත අනිත් ඒවාට කැමති භාණ්ඩයක් දාලා හැදුවා. දැන් මේ පාර ප්‍රශ්නේ භාණ්ඩ වර්ග දෙක කියලා තිබුණා. භාණ්ඩ වර්ග දෙක දාන්න ඕනේ පැත්තක් කියලා තිබ්බා. තිරස්සාක්ෂයට මේක, සිරස්සාක්ෂයට මේක කියලා. හරිද? තිරස්සාක්ෂයට දාන්නකෝ මෝටර වල, සිරස්සාක්ෂයට පරිගණක දාන්න. ඒක විදිහේ ප්‍රශ්නයක්. ඊළඟට තව විදිහක ප්‍රශ්නයක් තියෙනවා 26. 26. 26 බලමු. සිරස්සක්ෂයේ රාජ්‍යාංශයේ භාණ්ඩ. සිරස්සක්ෂයේ රාජ්‍යාංශයේ භාණ්ඩ. සිරස්වල රාජ්‍යාංශයේ භාණ්ඩ. තිරස්සක්ෂයේ පෞද්ගලිකාංශයේ භාණ්ඩ. තිරස්වල දාන්න කියන පෞද්ගලිකාංශයේ භාණ්ඩ. නිෂ්පාදනය දැක්වෙන වැඩිවන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳින්න. මම කියවනේ සමහරවිට විභාගයේ පාවිච්චි කරනවා කියලා වචනයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඔය වක්‍රයට කියන එක නම නිෂ්පාදන හැකියා වක්‍රය. තව නමක් නිෂ්පාදන හැකියා මායිම්. දෙකම එකතු කරලා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියනවා. ඒකත් ඕකම තමයි වචන වෙනසක් විතරනේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා එම නිෂ්පාදන හැකියා වක්‍රය මත මධ්‍ය ලක්ෂ්‍ය තෝරා එය ඔබේ රූප සටහනේ ඒ වශයෙන් ලකුණු කරා. හරිද? මධ්‍ය ලක්ෂ්‍ය ආසන්නයෙන් ලකුණු කළාම ඇති. නමුත් මධ්‍ය ලක්ෂ්‍යයක් වක්‍රයක හරියටම කොහොමද හොයාගන්නේ කියලා මම කියලා දෙන්න. හරි? මධ්‍ය ලක්ෂ්‍ය නැත්නම් ආසන්නයෙන් තෝරගත්තාම ප්‍රමාණවත්. හරි? ඊළඟට ඔබේ ප්‍රස්තාර සටහනේ පහත කරුණු පෙන්눔 කරන ලක්ෂයන් ලකුණු කරන්න. මේ ප්‍රස්තාරය මම තෝරගත්තේ මේකේ කියන එක බලන්න. ඔබේ ප්‍රස්තාර සටහනේ දැන් මේක ප්‍රස්තාරයක් අඳිනවනේ අපි. මොකද්ද? නිෂ්පාදන හැකියාවක් වැඩෙන අවශ්‍ය ක්‍රියාවක් සහිත නිෂ්පාදන හැකියාවක් එක මධ්‍ය ලක්ෂයේ දැක්වෙන භාණ්ඩ සංයෝගය හදමින් ඉන්නවා. ඒක තමයි ප්‍රස්තාරය. ඒ ප්‍රස්තාර සටහනේ පහත සඳහන් කරුණු පෙන්වන ලක්ෂණ ලකුණු කරන්න. දැන් මේ පාර විශේෂයෙන්ම කියලා තියෙනවා ඔයා ඇඳපු ප්‍රස්තාරේ මේ ටික ලකුණු කරන්න. ඒ කියන්නේ එකම ප්‍රස්තාරේ තමයි මේ ලක්ෂණ ලකුණු කරන්න ඕනේ. හරිද? එහෙම ලකුණු කරන්නේ එහෙම කරන්න කියලා අපිට විශේෂයෙන් කියලා තියෙන නිසා. එහෙම කිව්වේ නැත්නම් අපි එහෙම කරන්නේ නැහැ. ඒතකොට වෙන වෙනම වක්‍ර අඳිනවා වෙන වෙනම සිද්ධි වලට. කලින් ප්‍රශ්න දෙකේම දැක්කා වගේ. මේ පාර කියනවා ඔයා ඇඳපු රූප තරන්නේ මේ ලක්ෂණය වෙන්න. ඒතකොට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි එකම රූප තරන් තමයි ඔය ලක්ෂණ ඔක්කොම ලකුණු කරන්නේ. ඒකයි මම ඔය ප්‍රශ්නේ තෝරගන්නේ. හරි. සිරස්සක්ෂයේ රාජ්‍යාංශය. අඳින්න එපා දැම්ම. රාජ්‍යාංශය. රාජ්‍ය අංශයේ භාණ්ඩ. මොකද රාජ්‍යාංශයේ කියන භාණ්ඩය නෙමෙයි. තිරස්සක්ෂයට දාන්න කියන්නේ පෞද්ගලිකාංශයේ භාණ්ඩ. එහෙම අක්ෂර කිව්වහම දෙපාරක් විතර බලන්න හරිද වැඩේ කියලා. පෞද්ගලිකාංශයේ භාණ්ඩ දාන්න ඕනේ තිරස් එකකින්. හරිනේ? හරි. දැන් මෙන්න මෙහෙම කරන්න. මේ මධ්‍ය ලක්ෂ්‍ය කතාවක් කිව්වේ මේක හරියටම අකුරු කරගන්න මෙහෙමයි. දැන් මේ වක්‍රයෙන් ඉන්නේ සරල රේඛාවකුත් නෙමෙයිනේ. ඔයා මෙතනින් ඉඳන් මෙතෙන්ට යම් සෙන්ටිමීටර ගාණක් ලකුණු කරන්න. අපි හිතමු සෙන්ටිමීටර 6ක් හරි 8ක් හරි කියලා. ඒ ගාණම මෙතෙන්ට ලකුණු කරන්න. ඒ ගාණම ඕනේ නැහැ මම ලීසියෙන් ඉඳගෙන ඉන්නේ කියන්නේ. ඒ ගාණම සෙන්ටිමීටර 8 නම් මෙතෙන්ට සෙන්ටිමීටර 8යි කියලා ලකුණු කරන්න. ලකුණු කරලා මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙන විදිහට වක්‍රය අඳින්න. හැබැයි දැන් වක්‍රයේ අඳිනකොට ඒක තාත්වික වක්‍රයක් එන්න ඕනවා. එකපාරටම මෙහෙට ගිහිල්ලා නායි මේක මෙහෙට අරන් ඉන්න එහෙම. මේක පොඩ්ඩක් කල්පනා කරලා ඇඳ ගන්න ඕනේ. අපි ලකුණු කරලා ඇඳේ නෑ වගේ පේන්න.
අනිත් එක මේක මේ දශමයක් දෙකක් එහාට මෙහාට වුණාට ප්‍රශ්නයක් නෑ. මේවා නිදහස් වශයෙන් අදින වක්‍රය. හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 8යි මෙතන ඉඳන් මේ වක්‍රේ කොට සෙන්ටිමීටර 8යි. ඒක දෙකට බෙදන්න. මෙතන ඉඳන් මෙතෙන්ට 8යි එහෙනම් 4 කොතනද? මෙතන ඉඳන් මෙතෙන්ට 8යි එහෙනම් 4 කොතනද? ඔය දෙක මේ වක්‍රයට යා කරන්න. යා කළාම ආසන්න වශයෙන් එක තැනකදී හම්බෙයි. ආසන්න එක මොකද මේ වක්‍රය අතින් ඇදලාදී චුට්ටක් එහාට මෙහාට යන්න පුළුවන්. ඊළඟට මේ ළඟ ලක්ෂයක් A කියලා ලකුණු කරන්න. දැන් ඔයාලට පේනවනේ බැලූ බැල්මට මධ්‍ය ලක්ෂය වගේ. විභාගෙදි මේක මැනලා බලන්නේ නෑනේ. මෙහි මැදලා මේ ටික මකලා දාන්න. හරිද? මේක නම් මෙතෙන් තිබ්බ දුර භාගෙ මැන්න මෙතන නම් මෙතෙන් තියෙන දුර භාගෙ මැන්න ඒ දෙක යා කරලා බලන්න පැන්සලේ. එතකොට මේ දෙක හරියටම සමානට කැපෙන්නේ නැති වෙයි. මගෙත් හරියටම කැපුන්නේ නැහැ. ඒ ළඟට ලකුණු කරා. හරි. මොකද මේක ඝන පාඩම නෙමෙයි මධ්‍ය ලක්ෂ්‍ය හරියට බලලාදී. කව කට කොනමාන අරගෙන. ඊළඟ මේ දෙක අපලද මලද. හරි. දැන් අපි ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය හඳගත්තා වගේ තමයි. ඕකට අදිනවා ලකුණු දෙකක් දීලා දෙනවා. ඔබේ ප්‍රස්තාව සටහනේ මෙන්න මේ ලක්ෂ්‍ය 4 ලකුණු කරන්න ඕන. මොකද පළවෙනි ලක්ෂ්‍යය. මැතිවරණයකින් පසුව බලයටපත් වෙන නව රජයක් විසින් රාජ්‍ය අංශයේ බොහෝ නිෂ්පාදන කටයුතු පෞද්ගලීකරණය කොට ආර්ථිකය තවදුරටත් පූර්ණ සේවා නියුක්ති මට්ටමක කාර්යක්ෂමව පවත්වාගෙන යන ආකාරය නිරූපණය කරන B ලක්ෂ්‍යය. B කියන ලක්ෂ්‍යයක් අඳින්නලු ඒ B කියන ලක්ෂ්‍යයේදී රාජ්‍ය අංශයේ මේ නිෂ්පාදන ආයතන පෞද්ගලික අංශයට ලබා දීලා තියෙනවා. හරිද? එතකොට මේ A කියන එකේදී ඔයාට පේනවා ඇති මෙන්න මේ ප්‍රමාණයක රාජ්‍ය අංශයේ භාණ්ඩ හදනවා මේ ප්‍රමාණයක පෞද්ගලික අංශයේ භාණ්ඩ හදනවා. දැන් රාජ්‍ය අංශයේ සම්පත් ටිකක් රාජ්‍ය අංශයේ ආයතන ටිකක් පෞද්ගලික අංශයට දුන්නාම වෙන්නේ මොකද්ද? රාජ්‍යාංශයේ හදන භාණ්ඩ ටික අඩු වෙනවා. ඇයි රාජ්‍යාංශයේ නෙමෙයි රාජ්‍යාංශයේ තිබ්බ ආයතන ටිකක් පෞද්ගලික අංශයට දුන්නාම දැන් මේ ආයතන වලින් භාණ්ඩ හැදෙනකොට ඒවා රාජ්‍යාංශයේ භාණ්ඩ නෙමෙයි. ඒ ඇවිල්ලා දැන් පෞද්ගලික අංශයේ භාණ්ඩ. හරිද? එතකොට රාජ්‍යාංශයේ භාණ්ඩ ටික අඩු වෙනවා පෞද්ගලික අංශයේ භාණ්ඩ ටික වැඩි වෙනවා. කාර්යක්ෂමතාවයේ වෙනස් වෙන්නේ නැති නිසා වක්‍රයේ ඇතුළට යන්නේ වක්‍රයේ විතැන්නේ එහෙම වෙන්නේ නැහැ. මෙන්න B ලක්ෂ්‍යය. අර ලක්ෂ්‍ය විතර ලකුණු කරන්නේ. තේරුණානේ? දැන් මේකෙදි වෙන්නේ රාජ්‍යාංශයේ සම්පත් මෙච්චරයි පෞද්ගලිකාංශයේ මෙච්චරයි. රාජ්‍යාංශයේ ටිකක් පෞද්ගලිකාංශයට දුන්නාම රාජ්‍යාංශයෙන් සම්පත් පෞද්ගලිකාංශයට මාරු වෙනවා. රාජ්‍යාංශයේ දීපේව දෙනවා පෞද්ගලික අංශයට. ඒකයි වෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එක ආර්ථිකයේ විරැකියා තත්ත්වයක් පවතින බව පෙන්වුම් කරන C ලක්ෂ්‍යය. විරැකියාව පවතින්නේ මොන භාණ්ඩය ගැනද කියලා විශේෂයෙන් කියලා නැහැ. ඒ නිසා මොකක් හරි වක්‍රයේ ඇතුලේ ලක්ෂ්‍යයක් ලකුණු කළාම ප්‍රමාණවත්. මොකක් හරි එක. හරිද? හැබැයි මෙන්න මෙහෙම කරන්න බෑ. මේකත් හොඳට මතක තියාගන්න. ඔයා මේක ගෙනිහිල්ලා මෙන්න මෙහෙන් ලකුණු කරන්න එපා. පැහැදිලිද? ඇයි දැන් ඒ ලක්ෂ්‍යයේදී හදන්නේ රාජ්‍යාංශයේ භාණ්ඩ මෙච්චරයි. ඒක විරැකියාවකුත් තියෙනකොට ඊට වඩා හදන්න බෑනේ. තේරුණාද කියන එක? ඒතකොට මේ C කියන ලක්ෂ්‍යයේදී A කියන ලක්ෂ්‍යයේදී හදපු රාජ්‍ය අංශයේ භාණ්ඩ ටික වැඩි වෙන්නත් බෑ. පෞද්ගලික අංශයේ භාණ්ඩ ටික වැඩි වෙන්නත් බෑ. මේක මෙහෙන් ලකුණු කරලා හරියන්නේ නැහැ. මොකද එහෙම ලකුණු කළාම පෞද්ගලික අංශයේ භාණ්ඩ ටික වැඩි වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. හරි. ඊළඟට ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින අයුරු දැක්වෙන D ලක්ෂ්‍යය. හරිද? ඕක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ආර්ථික අවපාතය කියන එක මේක පාස් පේපර්ස් ගානක්. ආර්ථික අවපාතය කියන එක 2000 සාමාන්‍යයෙන් 11ට විතර කලින් ආර්ථික අවපාතයත් తాවකාලික තත්වයක් විදිහට තමයි සැලකුවේ. හරිද?
ඒ නිසා තමයි මේකේ මේ D ලක්ෂයක් ලකුණු කරන්න කියන්නේ. නමුත් දැන් ආර්ථික අවපාතයේදී වෙන කිසිම කතාවක් නැහැ. ආර්ථික අවපාතයේ වක්‍රය වමට විදන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ වෙනස් කරගන්න ඕනේ. ආර්ථික අවපාතය නෙමෙයි ආර්ථික පසුබැසීම කියලා. හරිද? ආර්ථික පසුබැසීමකට මුහුණ දී සිටිනායු දැක්වෙන D ලක්ෂය. මම ඒක එහෙමම තිබ්බේ සමහර විට පරණ පොතක් බැලුවොත් පරණ මාර්කින් ස්කීම් එකක් බැලුවොත් මේ ආර්ථික අවපාතය කියන එක වක්‍රයෙන් ඇතුළත ලක්ෂයක ලකුණු කරලා තියෙනවා වෙන්න පුළුවන්. හරිද? නමුත් ඒක දැන් වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ වෙනස් කරගන්න ආර්ථික පසුබැසීමකට මුහුණ දී සිටිනාවු දැක්වෙන D ලක්ෂය. ඒකත් මේ ළඟින් ලකුණු කරන්න. C වගේ එකක් තමයි D කියන්නේ. හරි. 4. ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ රාජ්‍යාංශයේ වෙත පවරා ගනිමින් නිෂ්පාදනයේ යෙදී සිටින ආකාරය පෙන්වුම් කරන E ලක්ෂය. හරිද? E ලක්ෂය. ඒ දෙන්නේ මෙහෙමයි. E ලක්ෂය සියලුම භාණ්ඩ හදන්නේ රජය. සියලුම භාණ්ඩ හදන්නේ රජය කියලා කියන්නේ රජයේ භාණ්ඩ නිෂ්පාදනයේ උපරිමයි. සියලුම සම්පත් රජය ගාව තියෙනට පෞද්ගලික අංශයට හදන්න බෑ. එහෙනම් මෙන්න මෙතන තමයි E ලක්ෂය. ඒක නම් වෙන කොහෙටවත් අරගෙන යන්න බෑ. හරි. හරි. ඒ 4 හරි. ওই ප්‍රශ්නේ තව කෑල්ලක් තියෙනවා. යටින් කියනවා එම ප්‍රස්තාර සටහනෙහිම පහත දෑ පෙන්වුම් කිරීමට අලුත් නිෂ්පාදන හැකියාව වක්‍ර දෙකක් අඳින්න. හරිද? නමුත් ඒක මම පොඩ්ඩක් වෙනස් කරනවා. මොකද එක මේකේ තව ටිකක් වක්‍ර ඇඳුත් මේක පේන්නේ නැතුව යනවා. හරිද? පැහැදිලි නැතුව යනවා. ඒ නිසා මේක වෙනස් කරන්න එම කියන වචනේ එම ප්‍රස්තාර සටහන කියන එක කපලා වෙනම ප්‍රස්තාර සටහන් වල කියලා දාන්න. වෙනම ප්‍රස්තාර සටහන් වල පහත දෑ පෙන්වුම් කිරීමේ අලුත් නිෂ්පාදන හැකියාව වක්‍ර දෙකක්. හරි. එතකොට ප්‍රශ්න කොටස් 1 ඉඳන් 4 දක්වා තමයි මෙතනදී. මම මෙතන පල්ලෙහෙන් අදිනවා 5 වෙනි කොටසට උත්තරේ. යුද්ධයකට මුහුණ දීලා ඉන්නේ. යුද්ධයකට මුහුණ දුන්නාම වෙන්නේ මොකද්ද? ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව අඩු වෙලා වක්‍රය වමට විදෙන්නවා. පෞද්ගලික අංශයේ භාණ්ඩ. ඔයා මේ වක්‍ර දැම්ම අනින්න එපා. මම මේකට උත්තරේ කියනවා. භාණ්ඩ PPC විදෙන් වෙනවා. PPC 1 දක්වා. හරි. ඔතෙන් යනකම් අපි එදගෙන මුලින්ම ඔයා අඳින්න මෙන්න මේ වක්‍රය. වෙන මොකුත් අඳින්න එපා. වෙන මොකුත් අඳින්න එපා. මේ ටික ඇඳලා යටින් ලියන්න මේ එක එක වක්‍ර තිබ්බේ කොහොමද කියලා. මේ වක්‍රය ඇඳලා යටින් ලියන්න මෙහෙම B කියලා. B අපි කොහොමද ලකුණු කරේ? ලියන්න B කියලා දාලා ලියන්න මෙහෙම. ලියන්න. පෞද්ගලීකරණය කිරීම නිසා රාජ්‍ය අංශයේ සම්පත් පෞද්ගලික අංශයට මාරු වන අතර එහිදී රාජ්‍යාංශයේ නිමැවුම් ප්‍රමාණය අඩු වී පෞද්ගලික අංශයේ නිමැවුම් ප්‍රමාණය වැඩි වේ.
හරි. ඊට පස්සේ C කියලා ලියලා යන්න. විරකියා තත්වයක් පවතින විට නිමැවුම් සංයෝගය වක්‍රය තුලට ගමන් කරයි. වක්‍රය තුලට ගමන් කරයි. C අඳින්නේ එහෙම. ඊට පස්සේ D කියන්න. ආර්ථික පසුබැසීමකදී නිමැවුම් සංයෝගය වක්‍රය තුල ලක්ෂයකට ගමන් කරයි. හරි. ඊළඟ එකන පෙන්නන්න කියන්න. සියලු සම්පත් රාජ්‍යාංශයට පවරාගත් විට රාජ්‍යාංශයේ නිමැවුම උපරිම වන අතර පෞද්ගලික අංශයේ නිමැවුම ශූන්‍ය වේ. ඔයා විභාගෙදි මෙහෙම ඇඳපු විදිය පෙන්වන්න ඕනේ නැහැ මේකෙදි. ලක්ෂ ටික ලකුණු කරන්න කියලා කියන්නේ. ඔයාට පැහැදිලි වෙන්නේ මම මේක විස්තර කරේ. ඊළඟ අංක 5 කියලා දාලා මේක අඳින්න. අංක 5. ඕක ඇඳගන්න. හරි. ඊට පස්සේ මේක ඉස්සරහින් ලියන්න. යුද්ධයකට මුහුණ දුන් පසු ආර්ථිකේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියාව සංකෝචනය වේ. එහිදී PPC වක්‍රය වමට විතැන් වේ. හරි. 6 වෙනි එක ටිකක් වෙනස් එකක්. 6 අඳින්න යන්නේ දැන්. පොඩක් කියවමු 6 වෙනි එක. රාජ්‍යාංශයේ ඵලදායීතාවය 50%කින්ද පෞද්ගලික අංශයේ ඵලදායීතාවය 100%කින්ද වැඩි වීමෙන් පසු ඇතිවන තත්ත්වය. 150යි 100%යි මම පොඩ්ඩක් පැත්තකින් තියන්නම්. 150යි 100%යි පැත්තකින් තියලා හරිද? ඵලදායීතාවය කියන එක විතරක් ගමු. ඵලදායීතාවය වැඩි වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඵලදායීතාවය වැඩි වුණාට පස්සේ වක්‍රය දකුණට විදෙනවා. හරිද? මොකද අපේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා ඵලදායීතාවය වැඩි වෙනවත් එක්කම අපිට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්න ඕනේ පෞද්ගලික අංශයේ 100%යි රාජ්‍යාංශයේ 150යි. ඉතින් රාජ්‍යාංශයට දැන් හදන්න පුළුවන් නම් ඒකක 100ක් අපි හිතමු වෙන වෙතන දිනනවා කියලා ඒකක 100ක් මේක 150කින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 150ක් ඉන්න ඕනේ.
ඊළඟට පෞද්ගලිකාංශය හදනවා කියමු දැන්ට ඒක 400ක්. ඒක 100%කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 800කින් වැඩි වෙනවා. දැන් මේ රූප සටහන මෙහෙම අදින්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 100%කින් වැඩි කළාම මේ වගේ දෙකක් එනවා ඉස්සරහට. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 100%කින් වැඩි කරනවා කියන්නේ මේ වගේ තව දුරක් මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බනම් සෙන්ටිමීටර් 4ක්. දැන් මේක දික් කරන්න ඕනේ සෙන්ටිමීටර් 8ට. හරිද? ඒතර මේ පැත්තේ සෙන්ටිමීටර් 8ක් තියෙන අක්ෂයක් අදින්න ඕනේ. ඊළඟ මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බනම් සෙන්ටිමීටර් 4ක්. 4ම දෙන්න ඕනේ. වඩා 6ක් ගන්නත් පුළුවන්. මොන ගණන් ගන්න. හැබැයි මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බනම් සෙන්ටිමීටර් 4ක්. ඒකෙන් තව භාගයක් උඩට ලකුණු කරන්න ඕනේ. උඩට ලකුණු කරනවා කියන්නේ සෙන්ටිමීටර් 4යි එකකින් භාගෙ 2යි සෙන්ටිමීටර් 6ට යනවා. හරිද? හරි. සෙන්ටිමීටර 4යි කියන්නේ ටිකක් පොඩි නිසා ටිකක් ඊට වැඩි ගන්නකො සෙන්ටිමීටර 6යි වගේ ගන්නවා. ඔය අඳින්න ඕනේ ඒතකොට මේ පැත්ත සෙන්ටිමීටර් 9ක් උසට. මොකද සෙන්ටිමීටර 6යි තව 150ක් වැඩි කරන්නත් ඕනේ. ඒතකොට මගේ සෙන්ටිමීටර 6 මෙතනද කියලා කිව්වේ. ඒකෙන් තව භාගයක් වැඩි කරන්න ඕනේ. මෙතෙන්ද ඊට. අක්ෂරات ටිකක් එපේ. නම් කරනවා රාජ්‍යාංශී භාණ්ඩ. මෙතෙන් නම් මෙතෙන්ටත් සෙන්ටිමීටර් 6ක් ඕනේ. මම මැනලා නෙමෙයි අදින්නේ. ඔයා මැනලා අදින්න. ඒ වගේ තව එකක් තව ඒ වගේම දුරක් ඕනේ. පෞද්ගලිකාංශී භාණ්ඩ. මුගක් මේක ලොකුට අඳින්න බෑ. ඒතකොට මේක ඇඳ ගන්න බැරි. සෙන්ටිමීටර් 6 කියන්නේ සාමාන්‍ය දුරක්. ඊට පස්සේ පළවෙනි වක්‍රයාගේ තියෙනවනේ මෙන්න මෙහෙම. මේ අක්ෂ දෙක එකතු වෙන විදියට. මෙන්න මෙහෙම. PPC. ඊට පස්සේ මේකෙන් සෙන්ටිමීටර මෙතන ඉඳන් මෙතෙන්ට 150ක් වර්ධනය වුණා. තිබ්බ දුරෙන් භාගයක් උඩට ලකුණු කරන්න. අරගේ තිබ්බ දුර වගේම තව දුරක් ලකුණු කරන්න ඕනේ. PPC1 මේ දුර 100%ක වර්ධනයක් මේ දුර 150ක වර්ධනයක්. අර අසමබර ආර්ථික වර්ධනය වගේ කිව්වේ මේකට තමයි. හැබැයි මෙතන ඉලක්කම් දෙකක් දීලා. විභාගයේ ඔය අවස්ථාවේ අර ඔය ඉලක්කම් දීලා වක්‍ර විද්‍යාත්මක කරන්න කියලා දීපුන්නේ නැහැ වෙන අවස්ථාවල. මේකෙදි කියලා තියෙනවා. හරි. ඔය රූප සටහන ඇඳ ගන්න. මම මේකට දැම්මොත් මම මේ කොහොමද දැම්මේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර 6ක්. මේ සෙන්ටිමීටර ගණන් ලියා ගන්න එපා. මේක ඔයා ඇඳ ගන්න ලේසියෙන් මම ලියන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙනවා 6ක්. මෙතන 6ක් ගත්තා කියලා මෙතනම 6ක් ගන්න ඕනේ. මෙතන 8ක් ගන්න පුළුවන්, 5ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 150යි රාජ්‍යාංශයේ වර්ධනය වෙන්නේ කියන්නේ 6යි 6න් 150 කියන්නේ සෙන්ටිමීටර 3යි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තව සෙන්ටිමීටර 3ක්ම ලකුණු කරනවා. මේක 100%යි කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටත් 100%යි කියන්නේ ඒ වගේම එකක්. සෙන්ටිමීටර 6ක් ලකුණු කරනවා. එනේ මේ පැත්ත සෙන්ටිමීටර 12ක් තියෙන්න ඕන, මේ පැත්ත සෙන්ටිමීටර 9ක් තියෙනවා. හරි. යටින් කියන්න මේකේ පැහැදිලි කිරීම ඵලදායීතාවය වැඩි වීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වී වක්‍රය දෙපසින්ම දකුණට විදැන් වී ඇත. යට රෝල ලියන තවද මෙහිදී රාජ්‍යාංශයේ 50ක් දකුණට විදැන් වී ඇති අතර
පෞද්ගලික අංශය 100%ක් දකුණට විදැන්වී ඇත. 100%ක් දකුණට විදැන්වී ඇත. හරි. 26ක් හරි. තව එක ප්‍රශ්නයක් මම කරනවා. ඒ තමයි 30 වෙනි ප්‍රශ්නේ. 30 වෙනි ප්‍රශ්නේ මේ ඉලක්කම් තියෙන වගුවකින් තමයි අහගන්න තියෙන්නේ. ඊට කලින් මේ ටික ලියා ගන්න සේරම. රූප ඇඳීම සම්බන්ධයෙන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ප්‍රශ්නේ මගෙන් අහන්න. ගෲප් එකට දාන්න ඕනේ. ගෲප් එකට දාන්න. එහෙම දාන්න බැරි නම් ප්‍රශ්නේ කෙලින්ම මට ඒවා. මම එක්කෙනෙක්ට හරි බැරි නම් ඒ ටික කියලා දෙනවා. දැන් අපි යමු 30 වෙනි ප්‍රශ්නේ. ठीक है 65 වෙනි පිටුවේ තියෙනවා 30 වෙනි ප්‍රශ්නේ. ආර්ථිකයක දෙන ලද තාක්ෂණය යටතේ පවතින සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත කළ පසු නිෂ්පාදනය කළ හැකි එතන තියෙන අමුතු අකුරු දෙක x හා y භාණ්ඩ සංයෝග. x හා y භාණ්ඩ සංයෝග පහත බහුවේ දැක්වේ. සංයෝග තියෙනවා 6ක් a b c d f c d e f x භාණ්ඩ y භාණ්ඩ. හරි. මොකක්ද හදන්න කියන්නේ? මෙම ආර්ථිකයේ නිෂ්පාදන සංයෝග a සිට b දක්වා b සිට c දක්වා c සිට d දක්වා d සිට e දක්වා සහ e සිට f දක්වා අතර ආවස්තික පිරිවැය ගණනය කරන්න. හරිද? ආවස්තික පිරිවැය ගණනය කරන්න කියන්නේ ආන්තික ආවස්තික පිරිවැය නෙමෙයි. පැහැදිලිද? එතකොට අර කැපකල භාණ්ඩ බෙදීම නිපද වූ භාණ්ඩ නෙමෙයි ආවස්තික පිරිවැය අහන්නේ. හරිද? ආවස්තික පිරිවැයකින් කැප කිරීම. ඊට පස්සේ කියනවා ඒකට සදලිමු. හරි. අයන්න මේ ආර්ථිකයේ නිෂ්පාදන සංයෝග අතර ආවස්තික පිළිවෙල ගණනය කරා. A නම් B වෙනකොට A නම් B ට යනකොට මේකේ වැඩි වෙන්නේ x භාණ්ඩ. කැප කරන්නේ y භාණ්ඩ. ඒතර ආවස්තික පිළිවෙල කියන්න ඕනේ කැප කරන භාණ්ඩෙන්. A සිට B දක්වා වැඩි වෙද්දී y භාණ්ඩ 150 ඉඳන් 140ට අඩු වෙනවා. ඒ කියන්නේ 150 ඉඳන් 140ට කැප කිරීම 10යි. ඒ කියන්නේ A සිට B දක්වා ගමන් කිරීමේ ආවස්තික පිරිවැය y භාණ්ඩ ඒකක 10යි. y භාණ්ඩ ඒකක 10යි. ඊළඟට B සිට C දක්වා යද්දී B සිට C දක්වා යද්දී තව x භාණ්ඩ 20 ඉඳන් 40ට වැඩි වෙනවා. y භාණ්ඩ 140 ඉඳන් 125ට අඩු වෙනවා. ඒ කියන්නේ y භාණ්ඩ ඒකක 15යි. ඒවා ප්‍රමාදානික වලියයි. C සිට D දක්වා C සිට D දක්වා 125 ඉඳන් 105 වෙනකම් අඩු වෙනවා. y භාණ්ඩ ඒකක 20ක් ආවස්තික පිරිවැය. D සිට E දක්වා 105 ඉඳන් 70ට. හරිද? ඒ කියන්නේ 35ක් අඩු වෙනවා. 35ක් අඩු වෙනවා. y භාණ්ඩ ඒකක 35යි ආවස්තික පිරිවැය. E සිට F දක්වා 70 ඉඳන් බිඳුවට. y භාණ්ඩ ඒකක 70යි ආවස්තික පිරිවැය. හරිද? ඊට සංඛ්‍යා සටහනට අනුව x භාණ්ඩ 40ක් සහ y භාණ්ඩයෙන් ඒකක 60ක් 60ක සංයෝගයක් නිපදවන අවස්ථාවේ සිට එහෙම සංයෝගයක් තියෙනවා. මේකේ නම් තියෙන්නේ x භාණ්ඩ ඒකක 40ක් හදනකොට y භාණ්ඩ ඒකක හදත හැකි 125.
දැන් මම නිකන් කල්පිත මේ නිෂ්පාදන හැකියාවක් ඇන්දොත් පරිමාව අමතක කරලා මේ පැත්තේ x භාණ්ඩ මේ පැත්තේ y භාණ්ඩ මම හිතන්න මෙන්න මෙතන තමයි x භාණ්ඩ 40 තියෙන්නේ කියලා. x භාණ්ඩ 40ත් එක්ක හදත හැකි y භාණ්ඩ 125ක්. c කියන සංයෝගය ගැන කියන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ කියන්නේ x භාණ්ඩ 40ක් සහ y භාණ්ඩෙන් 60ක්. y භාණ්ඩෙන් 60ක් හදනවා කියලා කියන්නේ මේක වක්‍රයේ ඇතුළත ලක්ෂයක් කියනවා තේරුම් ගන්නවා. හරිද? මේ අවස්ථාවේ නම් x භාණ්ඩයෙන් ඒකක 60ක් සහ y භාණ්ඩයෙන් ඒකක 80ක්. මෙහෙම ඉඳලා x භාණ්ඩයෙන් හදනවලු 60ක්. හරිද? x භාණ්ඩයෙන් හදනවා ඒකක 60ක්. x භාණ්ඩයෙන් 60ක් හදනකොට y භාණ්ඩයෙන් හදද හැකි 105ක්. මෙන්න මෙතන 105යි. හැබැයි එයා කියන්නේ x භාණ්ඩයෙන් 60යි y භාණ්ඩයෙන් 80යි. y භාණ්ඩයෙන් 80යි කියන්නේ මෙන්න මේ හරි එකක් හදන්න. පරිමාණය අදාළ නැහැ. ඒකත් වක්‍රය ඇතුළත ලක්ෂයක්. හරිද? දරා තේරුම් ගන්න ඕනේ මෙයා මේ ප්‍රශ්නේ කියන නිෂ්පාදන සංයෝග දෙකම තියෙන්නේ PPC වක්‍රයෙන් ඇතුලේ. නිපදවන අවස්ථාව දක්වා මාරු වීමේදී ආවස්තික පිළිවෙලක් පවතීද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හරිද? වක්‍රයේ ඇතුළත ලක්ෂයක ඉන්නවා කියලා කියන්නේ එයා එක්ක සම්පත් පූර්ණ සේවා නියුක්ත නැහැ. සේවා වියුක්ත සම්පත් තියෙනවා. එහෙම නැත්නම් උපරිම කාර්යක්ෂමතාවයෙන් නිපදවන්නේ නැහැ. පූර්ණ උපයෝජනීය වෙච්ච සම්පත් තියෙනවා. කියන්නේ අකාර්යක්ෂම සම්පත් තියෙනවා. අකාර්යක්ෂම සම්පත් පාවිච්චි කරලා හරි සේවා වියුක්ත සම්පත් පාවිච්චි කරලා හරි නිමෑම වැඩි කළා කියලා කිසිම භාණ්ඩයකින් කැප කරන්න වෙන්නේ නැහැ. කැප කිරීමක් නැහැ කියන්නේ ආවස්තික පිළිවෙල ශූන්‍යයි. හරි. හරි. ඔන්නම් මේක කටු සටහනක් විදිහට ඇඳගන්න. ඇත්තටම සටහනක් අදින එක හොඳයි. මේ වගේ ගානකදී. මොකද නැත්තම් මේක දෙතුන් පාරක් කියවුවොත් ඔයාලට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද වගුවේ ඔය කියන සංයෝග නැහැ. හරි. මුලින්ම ඕක ඇඳගන්න. ඇඳගෙන පස්සේ ලියා ගන්න. උත්තරේ කෑල්ල නෙමෙයි හැබැයි රූප සරණ එක කට රූප සරණ. ලියන්න. මෙම නිෂ්පාදන සංයෝග දෙක අතර මාරු වීමේ ආවස්තික පිළිවෙල ශූන්‍ය වේ. ඒකේ උත්තරේ මෙම නිෂ්පාදන සංයෝග අතර මාරු වීමේ ආවස්තික පිළිවෙල ශූන්‍ය වේ. දැන් කියමු හේතුව. හේතුව යටින් කියන්නේ මෙම නිෂ්පාදන සංයෝග දෙකම PPC වක්‍රයෙන් ඇතුළත පිහිටි සංයෝග දෙකකි. PPC වක්‍රයෙන් ඇතුළත පිහිටි සංයෝග දෙකකි. එලෙස PPC වක්‍රයෙන් ඇතුළත පිහිටි නිමැවුම් සංයෝග නිපදවීමට සිදුවන්නේ සේවා වියුක්ත සම්පත් ප්‍රමාණයක් පැවතීම නිසා හෝ සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීමට සිදුවීම නිසාය.
ඒකට ලියන්න. සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීමෙන් හෝ සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීමෙන් හෝ අකාර්යක්ෂම ලෙස උපයෝජනය කළ සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජනය කළ සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමෙන් හෝ නිමැවුම ඉහළ දැමීමකදී අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදු නොවීම නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ. අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදු නොවීම නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ. හරි. ඔයා ওই ප්‍රශ්නෙට තව කොටස එකතු කරගන්න. යන්න මොකක්ද යන්න? කොටසේ දැක්වෙන නිමැවුම් සංයෝග අතර මාරු වීම. කොටසේ දැක්වෙන මේදී කොටස කියන්නේ මෙන්න මේදී. නිමැවුම් සංයෝග අතර මාරු වීමේදී භාණ්ඩ ඒකකයක ආවස්තික පිරිවැය. ඔය ඒකකයක් කියලා කියන්නේ යාන්ත්‍රික ආවස්තික පිරිවැය. භාණ්ඩ ඒකකයක ආවස්තික පිරිවැය ගණනය කරන්න. භාණ්ඩ ඒකකයක ආවස්තික පිරිවැය ගණනය කරන්න. හරි. ඒක ගෙදර. ඊට අමතරව ඔයා කරන්න ඕනේ මේ ප්‍රශ්න ටිකෙන් ඔයා කරන්න 22 වෙනි ප්‍රශ්නේ. 22 වෙනි ප්‍රශ්නේ. 23 වෙනි ප්‍රශ්නේ. 22 23 27 28 29 ඔය ටික කරා 22 23 27 28 29 කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. දැන් මම කියලා දුන්නා මේ එක එක සිද්ධි කොහොමද නිෂ්පාදන හැකියාව වක්‍රයකට පෙන්නන්නේ. ඒතර මම හැම වෙලෙම මේ සිද්ධිය විස්තර කරලා සිද්ධියෙන් කොහොමද නිෂ්පාදන හැකියාවට බලපාන්නේ එහෙම නැත්නම් නිමැවුමට බලපාන්නේ කියන එක පැහැදිලි කරලා තමයි ලක්ෂයක් ගමන් කරනවද වක්‍රයක් විදැන්නනවද මුකුත් වෙන්නේ නැද්ද කියන එක තීරණය කළේ. දැන් මේ කියලා දුන්න විස්තර අරුණාම තව මොකක් හරි සිද්ධියක් ආවොත් ඒකෙදි මොකද්ද කරන්න කියන එක පහසුවෙන් තීරණය කරගන්න මම ඔයාලට පොඩි සටහනක් දෙනවා. හරිද? මේ සටහන ලියා ගන්න මුලින් මේක අහගෙන ඉන්න. නිෂ්පාදන හැකියාව වක්‍රයක් අදිනකොට අපි පාවිච්චි කරනවා උපකල්පන හතරක්. උපකල්පන හතරක් අපි පාවිච්චි කරනවා. සම්පත් සම්භාරය ස්ථාවරයි, තාක්ෂණයේ ස්ථාවරයි, පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාවයයි භාණ්ඩ වර්ග දෙකක් පමණක් හදන සරල ආර්ථිකයක් කියන එක. මේ තියෙන උපකල්පන හත මක්ස් කෙටි ලිව්වොත් තාක්ෂණය උඩින් තියෙන සම්පත් සම්භාරණය ඒකම කියන්න. සම්පත් සම්භාරය ස්ථාවරයි. ඊට පස්සේ තාක්ෂණය ස්ථාවරයි.
පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාවයයි භාණ්ඩ වර්ග දෙකයි. මේ උපකල්පන හතරෙන් භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවනවා කියන උපකල්පනය කවදාවත්ම කැඩෙන්නේ නැහැ. හේතුව තමයි නිෂ්පාදන හැකියාව වක්‍රයකට අක්ෂ දෙකයි තියෙන්නේ. අක්ෂයකින් තමයි භාණ්ඩයක් හෝ භාණ්ඩ වර්ගයක් පෙන්වන්නේ. ඒතර කවදාවත් භාණ්ඩ වර්ග දෙකකට වඩා පෙන්වන්න බෑ. ඒක පැහැදිලිනේ. හරි. එතකොට ඔය ආර්ථික සිද්ධියකින් ගාණකින් තියෙන සංසිද්ධියක් මගින් වෙන්නේ මෙන්න මේ උපකල්පන තුනෙන් එකක් හරි කිහිපයක් හරි වෙනස් වෙන එක. හරිද? දොර ආර්ථික වර්ධනය හරි ආර්ථික පරිහානිය හරි අවපාතය හරි තාක්ෂණීය දියුණුව වුණා හරි රාජ්‍යාංශයේ සම්පත් මාරුන හරි මොන කෙහෙල් මලක්කින් හරි වෙන්නේ මෙන්න මේ උපකල්පන ටික මාරු වෙන එක. හරි. එතකොට මේ උපකල්පන වෙනස් වෙන විදිය මෙන්න මේ උපකල්පන හතරක් තිබ්බට තුනයි වෙනස් වෙන්නේ. උපකල්පන වෙනස් වීම. මේ උපකල්පන වෙනස් වෙන විදිය බැලුවොත් මේ උපකල්පන තුනක් දැන් තියෙනවනේ. මේ තුන ආකාර දෙකකට තමයි වෙනස් වෙන්නේ. පළවෙනි සහ දෙවෙනි උපකල්පනය එක විදිහකටයි වෙනස් වෙන්නේ. වෙනස් වීම. උපකල්පන කියන්නේ තුන්වෙනි උපකල්පනය වෙන ක්‍රමයකට වෙනස් වෙන්නේ. හරි. එතකොට පළවෙනි උපකල්පනය දෙවෙනි උපකල්පනය කියන්නේ සම්පත් සම්භාරයේ ස්ථාවරයි කියන උපකල්පනය. ඒක කැඩෙනවා කියන්නේ එක්ක සම්පත් සම්භාරය එහෙම නැත්නම් තාක්ෂණය. මම මෙතන තාක්ෂණයේ තව වචනයක් තමයි ඵලදායිකාව. ඵලදායිකාව කියන්නේ තාක්ෂණය තමයි. හරිද? ඵලදායිකාව හැරි තාක්ෂණය හැරි එහෙම නැත්නම් සම්පත් සම්භාරය හැරි එක්ක අඩු වෙන්න පුළුවන් නැත්නම් වැඩි වෙන්න පුළුවන්. එහෙම තමයි මේ උපකල්පනය වෙනස් වෙන්නේ. හරිද? සම්පත් සම්භාරය කමා තාක්ෂණය ඒ කියන්නේ ඵලදායීතාවය එක්ක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පත් සම්භාරය තාක්ෂණය ඒ කියන්නේ ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. ඕකනේ උපකල්පනය කියන්නේ ස්ථාවරයි කියලා. උපකල්පනය කැඩෙනවා කියන්නේ එක්ක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා. දැන් සම්පත් සම්භාරයේ තාක්ෂණය නැත්නම් ඵලදායීතාවය වැඩි වුණොත් වෙන්නේ PPC වක්‍රය දකුණට විතැන් වෙනවා. දකුණට විතැන් වේ. මතකද මෝටර රථ අංශයේ තාක්ෂණීය දියුණුව මෝටර රථ පැත්තෙන් දකුණට විතැන්නවා. ආර්ථික වර්ධනය කියන්නේ මේ දෙකකින් එකක් හරි දෙකම හරි වැඩි වෙනවා. ඒකෝර දකුණට විතැන්. මේක අඩු වුණොත් වමට විතැන්නවා. PPC වක්‍රය වමට විතැන් වේ. මේක තව ක්‍රමයකින් කිව්වොත් මේකෙදී නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. මොකද මං කියලා දුන්නා පළවෙනිම නිෂ්පාදන හැකියාව තීරණය මේ සාධක දෙක. මේ දෙක වැඩි වුණාම නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. මේකෙදී එහෙනම් නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. තුන්වෙනි උපකල්පනයේ වෙනස් වෙන්නේ ඔය විදිහට නෙමෙයි. ඒකේ වැඩිවීමක් අඩුවීමක් නැහැ. පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාවයයි. හරිද? ඒකෙදි බලන්න ඕනේ
पूर्ण सेवा नियुक्तिය ධන උපරිම කාර්යක්ෂමතාවය කියන දෙකම තියෙනවාද? යන දෙකම පවතී. හරිද? එහෙනම් අනිත් පැත්ත තමයි මේ දෙකෙන් එකක් හරි නෑ. पूर्ण सेवा नियुक्तिය හෝ උපරිම කාර්යක්ෂමතාවය නැත. දෙකෙන් එකක් නැති වුණාම ඒකයි හෝ කියලා දාලා තියෙන්නේ. මේ දෙකම තියෙනවා නම් වක්‍රයෙන් ඇතුළත ලක්ෂයකට ගමන් කරනවා. සෝරි වක්‍රයේ මත ලක්ෂයක ඉන්නවා. සම්පත් සම්භාරය තාක්ෂණීය නැත්නම් ඵලදායකතාව වැඩි වුණොත් PPC වක්‍රය දකුණට විතැන් වෙනවා. මේ දෙකෙන් එකක් හරි දෙකම හරි අඩු වුණොත් හරිද? අඩු වුණොත් අපි බලන්න වෙනවා අඩුවීම එකපාරටම කියන්නේ අඩුවීම తాවකාලික අඩුවීමක්ද නැත්නම් ස්ථිර අඩුවීමක්ද? తాවකාලික අඩුවීමක් නම් PPC වක්‍රයෙන් ඇතුළත ලක්ෂයකට මේ නිෂ්පාදන සංයෝගය ගමන් කරනවා. ඇතුළත ලක්ෂයකට නිමැවුම් සංයෝගය ගමන් කරයි. නිමැවුම් සංයෝගය ගමන් කරයි. ඔයාට මතක නම් ආර්ථික පසුබැසීමේදී නිෂ්පාදනය අඩු කරා. ඇයි? ඉල්ලුම අඩු වීම නිසා. සමහර ඉල්ලුම අඩු වීම නිසා. يعني සම්පත් ටික තියෙනවා නමුත් ඒක පාවිච්චි කරගන්නයි. తాවකාලිකව තමයි නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ නියගයක් නිසා වැස්ස අඩු නිසා ගොවිබිම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හැබැයි తాවකාලිකව ස්ථිරව නෙමෙයි. ස්ථීරව අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ස්ථීරව අඩු වුණොත් PPC වක්‍රය වමට විදන් වෙනවා. වමට විදන් වේ. ඒ නිසා සම්පත් සම්භාරය හරි තාක්ෂණය හරි ඵලදායකතාවය හරි අඩු වුණොත් ඔයා බලන්න ඕනේ මේක తాවකාලිකද ස්ථීර අඩුවීමක්ද කියලා. මේ දෙක වැඩි වුණොත් අපි කෙලින්ම කියනවා ඒකේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කියලා. මේකෙදි මේ తాවකාලිකව අඩු වුණාට නිෂ්පාදන හැකියාව අඩු වුණා කියන්නේ ස්ථීරව අඩු වුණොත් තමයි කියන්නේ නිෂ්පාදන හැකියාව. හරියට අර වතුර ටැංකියේ ප්‍රමාණය වතුර ටැංකියේ ධාරිතාව අඩු වුණා වගේ. අඩු වුණා කියලා. හරි. ඒ තුන්වෙනි උපකල්පනයේ ඔය විදිහට නෙමෙයි වෙනස් වෙන්නේ. තුන්වෙනි උපකල්පනය කියන්නේ පූර්ණ සේවා නියුක්තියේ උපරිම කාර්යක්ෂමතාවයයි. ඕකේදී අපි බලන්න ඕනේ මේකේ කැලි දෙකක් තියෙනවානේ. පූර්ණ සේවා නියුක්තිය සහ උපරිම කාර්යක්ෂමතාවය යන දෙකම පවතීද? පවතී. එහෙම නැත්නම් ඔගේ එකක් හරි කඩ වෙලා තියෙනවද? පූර්ණ සේවා නියුක්තිය හරි එතකොට දාන්නේ හෝ දෙකේ එකක් වෙනවම ඇති. උපරිම කාර්යක්ෂමතාවය නොපවතී. එකක් නැති වුණාම ඇති. මේ දෙකම තිබ්බොත් PPC වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් හදත හැකියි. භාණ්ඩ සංයෝගයක් නිපදවයි. දෙකෙන් එකක් හරි කඩ වුණොත් PPC වක්‍රය ඇතුළත භාණ්ඩ සංයෝගයක් නිපදවයි.
නිපදවයි. එතකොට ඔයාට ගානක දුන්නාම ආර්ථික සංසිද්ධියක් ඔයා බලන්න ඕනේ මේ සංසිද්ධිය නිසා මොන උපකල්පනයද වෙනස් වෙන්නේ. අපි දැන් ඔය ආර්ථික වර්ධනය ආර්ථික පසුබෑසීම් වගේ පුරුද්දට කරන්නේව කරන්න මේක ලොකොට ඕනේ අලුත් සිද්ධියක් දුන්නාම මේක වැරදගත්. ඔයාගේ ටියුට් එකේ තියෙනවා අන්තිමට සටහන් ලියා ගන්න පිටු තුනක්. අන්නේ පිටු තුනෙන් එක පිටුවක මේක ලියා ගන්න. හරිද? මෙතන ඉඳන්ම ඔක්කොම ටික ලියා ගන්න. හරි. ඔයාලට තව වෙලාව ඕනේ නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා එතකොට මේක ඔයාගේ ස්ක්‍රීන් එකේ තියෙනවා. බලලා ලියා ගන්න. හරි. අපි අදට ඔය ටික තමයි සාකච්ඡා කරන්නේ. මම දුන්න ගෙදර වැඩ ප්‍රශ්න ටික කරන්න. වීඩියෝ ටික සාමාන්‍ය අපේ පන්ති දවසේම එන්නේ බදාදම එන්නේ. ඒ නිසා ඒක බදාදම බලලා ඉවර කරන්න ගොඩ ගහ ගන්න එපා. මෙතන නම් ඉකෝන වීඩියෝ එකයි BS වීඩියෝ එකයි අසන්න එනවා. හරි. කලින් ටික පාඩම් කරන්න. ඊළඟට දැන් මේ පාඩමේ ආර්ථික සංකල්ප කතා කරලා ඉවරයි නිෂ්පාදන හැකියාවක් එක්කම මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති කියන කොටසට තමයි යොමු වෙන්න දෙන්නේ. ඒක මම ඊළඟ සතියේදී පටන් ගන්නවා. ඒ නිසා ඒ වීඩියෝ එකකින් අපි අලුත් කොටස කතා කරමු. ආයිබෝවන්.